ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. සසර කතරින් එතරව නිර්මල නිවන සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමින් උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කඳ සිත නිවන බුදුබණ සමදුර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහවතුනේ ධර්ම ශ්‍රවණය සඳහා අපි tempatව සාදු සිත් පෙරදරිව සූදානම් වෙමු. අද ලක්කඳ සිත නිවන බුදුබණ සමදුර ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ ගෙන කටයුතු කරන්නට දෙන්නේ මහරගම මහා මේඝ පෙදෙසෙහි අංක 110න් 4 නිවසෙහි පදිංචි දමයන්ති සතර සිංහ මැතිණිය ඇතුළු සියලු දෙනා විසින් ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ මිට වසර 3කට පෙර මිය පරලොව යන්නට යෙදුන ඉන්ද්‍රානි ජයවර්ධන ඥාති සහෝදරියට සහ මිට මාස 6කට පෙර මිය පරලොව යන්නට යෙදුන ලෙස්ලි සේනානායක ඥාති සහෝදරයාට පින්පෙත් අනුමෝදන් කිරීම. දායකත්වයේ ගෙන කටයුතු කරන දමයන්ති සතර සිංහ මහත්මියගේ එම අරමුණු සාක්ෂාත් වේවා. මිය පරලොව යන්නට යෙදුන ඉන්ද්‍රානි ජයවර්ධන ඥාති සහෝදරියටත් ලෙස්ලි සේනානායක ඥාති සහෝදරයාටත් වගේම එතුමියගේ නමින් සංසාරගතව මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු ඥාති සමූහයාටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී නිවන සාක්ෂාත් කර ගන්නට මේ මහා කුසලයේ හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දමයන්ති සතර සිංහ මහත්මියට සේම සියලුම නෑදෑ හිත මිත්‍රාදීන්ට ධර්ම ශ්‍රවණය කරන ඔබට මට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස මේ ධර්ම ශ්‍රවණයේ හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාව පෙරදරිව සදහවතුනේ අපි ලක්කඳ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. අද මේ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා පාදාභිවන්දනීය වැරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනා හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ තාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් නැරයුම් කර සිටිනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්කඳ සිත නිවන බුදුබණ සමදුර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපි හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න උදෑසන මේ ධර්මානුශාසනාවත් සමග එකතු වෙලා ඉන්න. බණ ඇසීම කියන්නේ අපිට නිවන් දොරටුවක් වෙනවා. ඒ නිසා ඔබ කවදා කොතන කොහේ සිට ධර්මයේ ශ්‍රවණය කළත් ඔබ බණහද්දී හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් ධර්ම ශ්‍රවණය අපිට නිවන් දොරටුවක් බවට පත්වේවා කියන අධිෂ්ඨාන. පින්තුනි, අද අපි මේ ධර්මානුශාසනාවේදී විශේෂයෙන්ම ඔබට සිහිපත් කරලා දෙන්නේ අපි මේ ජීවත් වෙන කාලයේ තියෙන භයානකකම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ වගේ කාලවල සිදුවන විපත් ව්‍යසන ගැන ධර්මයේ සඳහන් කරලා තියෙන ආකාරය. ඒ වගේම ධර්මයේ තියෙන බොහොම ලස්සන දේශනාවක් මහා සාල සූත්‍රය කියලා. අනාගතේ වන විපත් කීපයක් බුදුරජාණන් වහන්සේ මහා සාල කියලා බමුණෙකුට විස්තර කරලා දෙනවා. මෙන්න මේ දේශනාවල තියෙන කරුණු දිහා ගත්තාම අද අපිට පේනවා ලෝකයේ දිහා පුදුමාකාර විදිහට මේ බුද්ධ දේශනාවල සඳහන් දේවල් සත්‍ය වෙමින් යන ආකාරය.
ඒ නිසා අද අපි ජීවත් වෙන්නේ අපිට පේන්නේ බොහොම දියුණු ලෝකයක්. දැන් හැමදේම දියුණුයි, විද්‍යාව දියුණුයි, තාක්ෂණය දියුණුයි. මිනිස්සුන්ට දැන් කරන්න බැරි දෙයක් නැහැ. ඒ විදිහට අපි අවිද්‍යාව තුළ තව තවත් මුලාවට පත් වෙලා ඉන්නේ. නමුත් අපි කාටවත් අතීත ජීවත් වෙච්ච මිනිස්සු, අතීත කියන්නේ අපේ මේ පරම්පරා කීපයකට එහා නෙමෙයි. මීට අවුරුදු දසදහස් ගානකට, ලක්ෂ ගානකට එහා පෙර බුද්ධ ශාසනවල කල්ප ගණන් වලට එහා අතීත විස්තර බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. මේ මිනිස්යාගේ ආයුෂ දීර්ඝ අවුරුදු දහස් ගණන් ආයුෂ තිබ්බ කාල ගැන සඳහන් වෙනවා. සක්විති රජවරු මේ ලෝක පාලනය කරපු ආකාර ගැන සඳහන් වෙනවා. අද අපිට ඒව ඇහෙනකොට හීනයක් වගේ. සමහරුන්ට හිතෙන්නේ මේවා බොරු කියලා. ඇයි අපිට අපි ජීවත් වෙන ලෝකේ එවැනි කිසිම සාධකයක්, සාක්ෂියක්, අත්දැකීමක් අපිට හිතා ගන්නවත් බෑ එවැනි යුගයක් ගැන. හැබැයි පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනාවල සඳහන් වෙනවා මේ ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු දහස් ගණන් දීර්ඝ ආයුෂ තිබ්බ කාල ගැන. අවුරුදු දහස් ගණන් දීර්ඝ ආයුෂ ඇති කාලවල මනුස්ස ලෝකෙ අපි මේ ජීවත් වෙන දැන් තියෙන මනුස්ස ලෝකෙට වඩා වෙනස්. ඒවා දේශනා දිහා බලද්දී අපිට පේනවා. දීර්ඝ ආයුෂ ඇති කාලවල තමයි ලෝකෙ සක්විති රජවරු පහළ වෙන්නේ. මේ සක්විති රජවරු ගැන සඳහන් වෙන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති රජවරු මේ අපි ජීවත් වෙන ලෝකේ පාලනය කරන්නේ එවැනි මහා පින්වන්ත රජවරු. ඔබ දන්නවා ලෝතර බුදුරජාණන් වහන්සේ නමකට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා. ඒ වගේම සක්විති රජ වෙන මේ ලෝකෙම පාලනය කරන මහා පුණ්‍යවන්ත රජවරු පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාම ලෝකයේ තියෙන සැප සම්පත් අතර පංචකාමයන් අතර ඉහළම සැපේ සක්විති රජකම. සක්විති රජුරෝ තමන්ගේ සිවුරංග සේනා පිරිවරාගෙන චක්‍ර රත්නයක්, අස්ස රත්නයක්, සත්ව රත්නයක් සක්විති රජුරෝ වෙනුවෙන් පිනට පහළ වෙනවා. රජුරෝ හිතන දිසාවට අහසින් සේනාවත් එක්ක රජුරෝ ගමන් කරනවා. ඒ හැම රටකම ඒ පාලකයන්, රටවැසියන් සියලු දෙනා සක්විති රජුරවන්ට තමන්ගේ රාජ්‍ය පූජා කරනවා. සක්විති රජුරවන්ගේ අනුශාසනාවට යටත් වෙනවා. කිසිම ආයුධයක්, දඬු මුගුරක් මිනිස්සු තලා පෙලන්නේ නැතුව සක්විති රජුරෝ මුළු ලෝකේම පංචශීලයේ තුල අනුශාසනා කරමින් පාලනය කරනවා. මේ සක්විති රජුරෝ අහසේ ඉඳන් ලෝකයට අනුශාසනා කරන්නේ තමන්ගේ රටවැසියන්ට ප්‍රාණඝාතයෙන් වළකින්න, සොරකමින් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න, බොරුවෙන් වළකින්න, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න. ධර්මයේම තමන්ගේ රාජ්‍ය පාලනයේ තේමාව කරගෙන ධර්මානුකූලව මේ ලෝකෙම පාලනය කරන රජවරු. අද අපිට හිතා ගන්නවත් බෑ. අද අපිට හිතෙන්නේ මේවා සුරංගනා කතා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි රජවරු පහළ වෙලා මුළු ලෝකෙම සිල්වත්ව පාලනය කරලා මිය ගියාට පස්සේ සක්විති රජ කෙනෙක් වෙනුවෙන් චෛත්‍ය හදලා වන්දනා කරන්න තරම් සුදුසුයි තියෙන. ඒ තරම් ලෝකෙට යහපතක් කරන මිනිස්සුන්ව සීලයක පිහිටවන රජ කෙනෙක්. ලෝකයාටම පංච සීලෙන් අනුශාසනා කරන්නේ. එවැනි සක්විති රජ කෙනෙක් මිය ගියාට පස්සේ බුදු කෙනෙක්ගේ ශ්‍රී දේහයක් ආදාහනය කළ යුත්තේත් සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන ක්‍රමයටමයි කියලා මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ නම් අලුත් සිවුරු 500කින්, කපු පුළුම් පටල 500කින් ශ්‍රී දේහේ වෙන මොතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුල ආදාහනය කරනවා. සක්විති රජ කෙනෙක් මිය ගියාට පස්සේ සිවුරු නෙමෙයි රත්තරන් පාට රන් සලු ගන්න. රන් සලු 500කින්, කපු පුළුම් පටල 500කින් වෙන මොතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක තමයි ආදාහනය කරන්නේ. එතකොට මෙවැනි ලෝකෙ පහළ වෙන මෙවැනි මහා පින්වන්ත රජවරු ගැන බුද්ධ දේශනාවල අතීත සිදුවීම්, බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බුදු නුවණින් දැකපු සිදුවීම්, ජාතක පොත් වහන්සේ තුල පවා බොහෝ සිදුවීම් සඳහන් වෙනවා. හැබැයි අද අපිට ඒවා හීනයක්. මොකද අපි ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිගෙන යන කාලෙක අද අපි ජීවත් වෙන්නේ. පින්වතුනි,
දීර්ඝායුෂ ඇති කාලවල මනුස්ස ලෝක දිව්‍ය ලෝක වලට වඩා සැප බහුල වෙනවා කියලා දේශනාවල තියෙනවා. දීර්ඝායුෂ ඇති කාලවල ඇතැම් කාමාවචර දෙවිවරු මනුලව හිත පිහිටවනවා. අපිට දැන් දිව්‍ය ලෝක වලට වඩා මනුස්ස ලෝක හොඳයි කියලා දෙවියන් පවා මනුලව සැප සම්පත් දැකලා මනුස්ස ලෝකෙ හිත පිහිටවනවා දීර්ඝායුෂ ඇති කාලවල. හැබැයි මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා ආයුෂ පිරිහෙන්නේ අකුසල් බලවත් වීම නිසා. කෙලෙස් බලවත් වීම නිසා පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්යන්ගේ ආයුෂ පිරිහීගෙන එනවා. එහෙම ආයුෂ පිරිහීගෙන ඇවිල්ලා මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 100ට පිරිහෙනකොට මේ ලෝකෙ මිනිස්සුන්ගේ හිතවල ඇති වෙන්න තියෙන සියලු පාපී අකුසල් බලවත් වෙලා අවසానයි කියලා. දීඝනිකායේ තියෙන චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයක්. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 වෙනකොට කෙලෙස් ඇවිස්සිච්ච කෙලෙස් බලවත් වෙච්ච මිනිස්යන්ගේ හිතවල භයානක අකුසල් 3ක් විකෘති විදිහට මතුවෙනවා. අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි කියන තුන බලවත් වෙනවා. මේ අකුසල් 3 මතුවෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 මට්ටමට පිරිහෙනකොට. අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. මෙන්න මේ අකුසල් 3 බලවත් වෙනකොට මිනිස්සු කෙලෙස් වලින් විකෘති සත්තුන්ට අන්ත පිරිසක් බවට පත් වෙනවා. අර 100ට පිරිහිච්ච ආයුෂ පරම්පරාවෙන් පරම්පරාවට වේගෙන් පහළට පිරිහීගෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 දක්වාම පිරිහෙනවා කියලා සඳහන් වෙනවා. අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනකොට මිනිස්යන්ගේ හිතවල ඇති වෙන්න තියෙන සියලු අකුසල් බලවත් වෙලා විකෘති වෙලා ඉවරයි. අර අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ කොච්චර බලවත්ද කියන්නේ. එකිනෙකා බල්ලෝ බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියනවා. රාගයෙන් විකෘති වෙලා ඉන්නේ. සත්තු වගේ. මේ මගේ අම්මා නේද? මේ මගේ සහෝදරයා නේද? මේ මගේ දරුවෙක් නේද? ඥාතියෙක් නේද? ඒ සමාජ සම්මත සීමා ඉක්මවා යනවා. ඊළඟට ද්වේෂයෙන්, වෛරයෙන් එකිනෙකා දිහා ලේ පිපාසාවෙන් සත්තු වගේ කියන මිනිස්සු දිහා බලන්න. ලෝකේ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට පිරිහෙනකොට ලෝකේ බලවත්ම දේ නියත මිත්‍යා දෘෂ්ටියයි කියන්නේ. පින්පව් කුසල් අකුසල් හොඳ නරක ලෝකේ අහන්නවත් නැති කාලයක්. ඒ වෙනකොට බලවත්ම දේ නියත මිත්‍යා දෘෂ්ටිය. දේශනාවේ සඳහන් වෙනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 වෙනකොට ලෝකේ කුසල් කියන වචනේවත් අහපු කෙනෙක්වත් හොයාගන්න නැහැ කියලා. එහෙනම් ඊට බොහෝ කාලයකට පෙර ධර්මයේ අතුරුදහන් වෙලා අවසන් වෙනවා. දැන් බලන්න අපිට පේනවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහෙනකොට මිනිස්සු කොච්චර කෙලෙස් වලින් විකෘති වෙනවද? එහෙම විකෘති වෙලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට ලං වෙනකොට අන්තක්කල්ප විනාශයක් සිද්ධ වෙනවා. ඒ අතරතුර විටින් විට ස්වභාවික විපත් ව්‍යසන ඒවා මිනිස්සු 100 දහස් ගණන් ලක්ෂ ගණන් විනාශ වෙමින් ගිහිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 වෙනකොට ලෝකෙම දින 7ක් ඇතුළත මිනිස්සු මරාගෙන ලේ විලක් බවට පත් වෙලා යන විනාශයක් ගැන සඳහන් වෙනවා. ඒකට ධර්මයේ කියන්නේ සත්ත අන්තක්කල්ප විනාශය. මහා ධාරානිපාත වර්ෂාවක් දින 7ක් පුරා ලෝකෙට ඇදහැලෙනවා. කෙලෙසුන්ගෙන් විකෘති වෙච්ච මිනිස්සු මේ වර්ෂාවත් එක්ක මිනිස්සුන්ගේ මනස විකෘති වෙනවා කියන්නේ. මේ සාමාන්‍ය වැස්සක් නෙමෙයි, මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා යන දෙයක්. ඒ විකෘතියට පෙර දේවතාවරු පින් ඇති කීප දෙනෙක් හරි හිටියොත් ඔවුන්ට බේරෙන්න මග කියාගෙන යනවා. මිනිසුන් අතර කියාගෙන යනවා තව ටික කාලෙකින් මේ වගේ මහා වර්ෂාවක් පහළ වෙනවා. දින 7ක් පුරා එක දිගට වහිනවා. දවස් කීපයකට කෑම බීම අරගෙන තනියෙන් හැංගෙන තැන් හොයාගෙන කැලෑවල, ගුහාවල් වල, වනාන්තරවල තනියෙන් හැංගි යල්ලා ගියනවා. මිනිස් වෙස් අරගෙන මිනිස්සු අතර කියාගෙන යනවා. හැබැයි බොහෝ දෙනෙක් කියන අයටත් බනිනවා කියනවා. පිළිගන්නේ නැහැ. පින්පව් දෙවියන් කිව්වත්, පෙනී ඉඳලා කිව්වත් පිළිගන්න පිරිසක් නෙමෙයි ඒ වෙනකොට. නියත මිත්‍යා දෘෂ්ටිය ප්‍රබලයි. නමුත් ඒ අතර පින් ඇති කීප දෙනෙක් දින කීපයකට කෑම බීම වතුර අරගෙන ගිහින් තනියෙන් හැංගෙනවා කියන. දෙන්නෙක් එකට හැංගුණොත් එක්කෙනෙකුට ඊළඟ කෙනා මරණ සිතුවිලි පහළ වෙනවා කියන.
මේ දින 7 පුරාම මහා වර්ෂාවක් වැටෙනකොට මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා දකින අය පස්සේ ලේ පිපාසාවෙන් සත්තු වගේ පන්න එකිනෙකා මරා ගන්නවා කියන. දින 7ක් අවසන් වෙනකොට ලෝකෙම ලේවිලක් බවට පත් වෙලා අර තනියෙන් හැංගිච්ච ටික දෙනෙක් විතරක් බේරෙනවා. ඒ විදිහට තමයි අපි මේ ඉන්න අන්තක්කල්පය විනාශ වෙන්නේ. ඒකට ධර්මයේ කියන්නේ සත්ත අන්තක්කල්ප විනාශය. ඒ අතර අර ජීවිත බේරගත්ත ටික දෙනාගෙන් ඊළඟට ටික ඒ අය ගුණධර්ම පුරන්න පටන් ගැනීම තුළ පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ ටික වැඩි වෙවි ආපහු ආයුෂ වැඩි වෙගෙන යනවා. එහෙමනම් අපිට පේනවා අපි දැන් ඉන්න කාලේ දැන් ඔබ මේ කාරණා ටික අහගෙන හිටපුවාම ඔබ ඉන්න කාලේ ගැන හිතන්න. අද අපි ඉන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 70 75 80 වගේ කාල පරාසයක. අද ලෝකෙ පුරා කෝටි 700කට වඩා ජනතාවක් ලෝකෙ ජීවත් වෙනවා. මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අරගෙන ගන්න බලද්දී අද සාමාන්‍යයෙන් අවුරුදු 70 72 75 අවුරුදු 76 78 ඔය වගේ තමයි සාමාන්‍ය ආයුෂ. ඔබ බලන්න ලෝකේ බොහෝ රටවල් කාන්තාවකගේ ආයු අපේක්ෂණේ පිරිමියෙකුගේ ආයු අපේක්ෂණේ මේ විදිහට ඒ රටවල් වල ආයු අපේක්ෂණ ගණනය කරන සාමාන්‍ය මැරෙන අයගේ සාමාන්‍යයක් අරගෙන. ඒ අතර සමහර අප්‍රිකානු රටවල් සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 40 50 55 අතර. බොහෝ පිරිසක් වසංගත රෝග, කන්න නෑ, ඒඩ්ස් වගේ රෝග, මන්දපෝසණය, අසරණකම එවැනි දේවල් තුළ අඩු ආයුෂ ඇති මිනිස්සුත් මේ ලෝකේ ජීවත් වෙනවා අප්‍රිකානු රටවල් වල. එතකොට අපිට පේනවා අද වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහිලා. දැන් ඔබ හිතන්න මීට අවුරුදු 2500 ගානකට පෙර අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ සිටිය කාලේ අවුරුදු 2564කට පෙර බුදුරජාණන් වහන්සේ ලෝකෙ වැඩ සිටිය කාලේ එදා මිනිස්සුන්ගේ ආයුෂ අදට වඩා දියුණුයි. එදා ජීවත් වෙච්ච මිනිස්සුන්ට මීට වඩා බොහෝ ආයුෂක් තිබුණා. ඒ කාලේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ක්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. ඔබ අහලා ඇති. උන්වහන්සේ තමයි නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලැබුවේ. අවුරුදු 160ක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන්ගෙන් අග්‍රම කෙනා. අවුරුදු 150ක් වැඩ හිටියා. ඒ අතර ආනන්ද හාමුදුරුවෝ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, බොහෝ භික්ෂුන් වහන්සේලා අවුරුදු 120 වැඩ හිටිය ආයුෂ වින්දනය කරපු මහරහතන් වහන්සේලා ගැන සඳහන් වෙනවා. ගිහි අය අතර ගත්තත් ඔබ දන්නවා විසාකා උපාසිකාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා සඳහන් වෙනවා. අවුරුදු 120ක් ජීවත් වුණා. එහෙමනම් ඒ කාලේ බලන්න විසාකාව දරුවෝ 20 දෙනෙක් හදලා වඩලා ලොකු මහත් කරලා කාන්තාවක් හැටියට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අද තමයි දියුණු, අද තමයි පහසුකම් තියෙන්නේ, අද හැමදේම තියෙනවා, විටමින් වර්ග, කෑම බීම, පහසුකම්, වෛද්‍ය තාක්ෂණي. හැබැයි එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් බලන්න විසාකාව අවුරුදු 120ක් ජීවත් වුණා. අද වෙනකොට කාය ශක්තිය පිරිහිලා ඔබ හොඳටම බලන්න. අද අපි මොන කෑම බීම කෑවත්, මොන තරම් වෛද්‍ය තාක්ෂණي තිබුණත් අද අම්මා කෙනෙක් දරුවෙක් දෙන්නෙක් බිහි කරනකොට වැහැරිලා. එක්කෝ කොන්දෙන් පල්ලෙහා පණ නැහැ, එක්කෝ ස්නායුවක් හැපිලා කියනවා. ස්වභාවිකව දරුවෙක් බිහි කරගන්න බෑ. නොඑක් සැත්කම් කරන්න වෙනවා. ඊළඟට කාය ශක්තිය නැහැ. කොයිතරම් මිනිස්සුන්ගේ කාය ශක්තිය පිරිහිලාද? අද අවුරුදු 30 40 වෙනකොට ලෙඩ ගොඩක්. හැම මිනිස්සයාටම කෑම කනවා වගේ අනිවාර්යෙන් බෙහෙත් අහුරක් ඕන. වයසට යන්න බෙහෙත් අහුරක් එක්ක බොහෝ පිරිසක් අද ජීවත් වෙනවා. ඒ නිසා අපේ කාය ශක්තිය වේගින් දුර්වල වේගෙන යන කාලය. ඔබ ගණනය කරලා බලන්න අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලය ගැන මීට අවුරුදු 2500 ගානකට 600ක විතර කාලේ. මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි.
අද වෙනකොට ඔබ හිතන්න 70ට 70 80 අතර අපි නිකන් හිතමු 70යි කියලා. අවුරුදු 2560 ගාණක් යනකොට 60 ගාණක් අයින් කරමු. අවුරුදු 2500ක් කියලා හිතන්න. අවුරුදු 2500ක් තුල සාමාන්‍ය මිනිස්යාගේ ආයු අපේක්ෂණ 120 ඉඳන් 70ට පිරිහිලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. අවුරුදු 50කින් ආයුෂ අඩු වෙන්න ගත වුණේ අවුරුදු 2500ක් වගේ කාලයක් නම් ඔබට දැන් හොයාගන්න පුළුවන් මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වීම අඩු වී යන වේගය අවුරුදු 100කට අවුරුදු 2ක වගේ ප්‍රමාණයකින් තමයි ආයුෂ අඩු වෙවි යන්නේ. පරම්පරා 2කට අවුරුද්දකින් 2කින් ආයුෂ අඩු වෙවි යනවා. හොයන්න බැරි එකයි. අපිට මේ ආයුෂ අඩු වෙනවා කියන එක එකපාරට පරම්පරාවෙන් පරම්පරාවට බලලා එකපාරට තේරුම් ගන්න බැරි අන්න ඒ නිසයි. පින්වතුනි මේ වේගෙන් ආයුෂ අඩු වේගෙන ගියොත් ඔබ හිතන්න තවත් අවුරුදු 2500ක් අනාගතයට අද ඉඳන් තව අවුරුදු 2500ක් අනාගතයට ඔබ හිතන්න මේ වේගෙන් මිනිස්සුන්ගේ ආයුෂ අඩු වේගෙන ගියොත් තවත් මේ තියෙන ආයුෂෙන් අවුරුදු 50ක් අඩු වුණොත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙනකොට ඒ කාලේ ජීවත් වෙන අනාගතයේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 20ට පිරිහිච්ච මිනිස්සු. එහෙමනම් අපිට පේනවා ධර්මයේ සඳහන් වෙන ධාතු පරිනිර්වාණි සිරිපා සටහන් මැකෙන බුද්ධ අධිෂ්ඨාන අවසන් වෙන බුද්ධ ශක්තිය ලෝකෙන් අවසන් වෙන දවස බුදුහාඳුරු පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන වෙසක් පොය දවස වෙනකොට සාමාන්‍ය ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20ට පිරිහිච්ච මිනිස්සු. ඒ වෙනකොට මිනිස්සු කෙලෙස් වලින් ගොඩාක් විකෘති වෙච්ච සත්තු වගේ. ඒ 20 ආයුෂ අවුරුදු 10ට පිරිහෙන්න ලොකු කාලයක් යන්නේ. අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනකොට මුර්ග සංවර්ෂා වැහැලා එකිනෙකා ලේ පිපාසෙන් මරාගෙන ලෝකෙම ලේ විලක් වෙලා මේ අන්තක්කල්ප විනාශ වෙලා යනවා. ඒ නිසා පින්වතුනි අපි මේ දවසින් දවස අනාගතයේ කිය අපි දවසින් දවස මේ යන්නේ පරම්පරාවෙන් පරම්පරාව විනාශි පැත්තකට. මේ ලෝකේ මිනිස්සුන්ගේ කෙලෙස් විකෘති වෙවි අකුසල් බලවත් වෙවි විකෘති වෙවි යන පැත්තකට අපි මේ වේගෙන් යන්නේ දවසින් දවස යන්නේ. ඒ නිසා අපිට ලෝකෙ වෙනස් කරන්න බැරි වෙයි. ඔබට පුළුවන් ඔබේ ජීවිතය තුළ කොහොම හරි ගංගාවක් වේගෙන් පහළට ගලාගෙන යනකොට වීරියවන්ත කෙනෙක් දිය පහර කපාගෙන උඩුගම් බලා යන්තම් පීන ගන්නවා වගේ මේක අමාරු ගමනක්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පටිසෝතගාමී. බොහෝ පිරිසක් අර ගඟේ ගහගෙන රැල්ලටම ගහගෙන යනවා. වීරියවන්ත නුවණ තියෙන සිහි කල්පනාව තියෙන කීප දෙනෙක් මේ දිය පහර කපාගෙන සැඩ පහර කපාගෙන පීනගෙන තමන් කොහොම හරි මේ අතරමං වීමෙන් නිදහස් වෙලා ගොඩ වෙනවා. අන්නේ පිණිස උත්සාහය වීරිය ඇති කරගන්න දක්ෂ වෙන්න. දැන් අපිට පේනවා බලන්න මේ වෙනකොට මේ වසංගත රෝගී ලෝකේ පුරා පැතිරිලා ගිහින් දැන් ලක්ෂ 50කට ආසන්න විශාල පිරිසක් මේ මාස 2මාරක් 3ක් තුල මේ රෝගේ පැතිරුනේ මීට මාස 2මාරකට පමණ පෙර තමයි ලෝකේ බොහෝ රටවල් වලට පැතිරෙන්න පටන් ගත්තේ. බොහෝ රටවල් තම තමන්ගේ ගමනාගමන කටයුතු ගුවන් ගමන් කටයුතු මේ සියල්ල නවත්තලා බොහෝ රටවල් එක්ක ඇඳිරි නීතිය එක්ක සමහර රටවල් ලොක්ඩවුන් කරලා ඒ රටවල් වල කටයුතු ගොඩාක් නවත්තලා ආරක්ෂා වෙන්න මොනතරම් උපක්‍රම යෙදුවත් මාස 2මාරක් වගේ 3ක් වගේ කාලයක් තුල ලෝකේ ලක්ෂ 50කට ආසන්න පිරිසකට රෝගී දවසින් දවස පැතිරිලා ගියා. අද මේ වෙනකොට ලෝකේ බොහෝ බලවත් දියුණු රටවල් මේ රෝගී ඉදිරියේ අසරණව කරගන්න දෙයක් නැති තැන එදිනෙදා කටයුතු ඒ රටවල් වල ආර්ථික කඩාගෙන වැටෙනකොට ආයෙම සාමාන්‍ය විදිහට රටවල් අරිනවා. තමන්ගේ ආරක්ෂාව හදාගෙන තම වෙනදා වගේ ගිහින් වැඩ කරා. ඒ නිසා අපිට අනාගතේ අපිට පේනවා කවදා හෝ මේ රෝගයට බෙහෙතක් ඖෂධයක් හොයාගන්න දවසක් එනතේ මේ වසංගතයත් එක්ක ලෝකයාට ජීවත් වෙන්න වෙනවා. දවසින් දවස දැන් බලන්න ඔබ
මේ කොරෝනා විතරක් නෙමෙයි. ඔබ බලන්න දවසින් දවස මොනතරම් අලුත් ලෙඩ රෝග මතුවෙනවද හොයාගන්න බැරි අමුතුම නම් වලින් එක එක ලෙඩ රෝග මතුවෙන. ඔබ දන්නවා පහුගිය කාලේ SARS කියලා ආවා, මියුන කියලා ආවා, එක එක ඩෙන්ගු එනවා. එක එක නම් වලින් එක එක ලෙඩ රෝග සැරින් සැරේ ලෝකෙ මතුවෙන. ලෙඩ රෝග හොයාගන්න බැරි ලෙඩ රෝග කොච්චර තියෙනවද? එක පැත්තකින් මිනිස්සු ශරීර ශක්තිය පිරිහිලා වේගෙන් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. ඊළඟට තව පැත්තකින් ස්වභාවික විපත් ලෝකෙ වැඩි වේගෙන යනවා. අපිට පේනවා එක පැත්තකින් ගම් වතුර. දැන් අපේ රටේ බලන්න මේ යන්තම් කොහොම හරි මේ ප්‍රශ්න වලින් බේරීගෙන ගැලවෙන්න ක්‍රමයක් හදාගෙන යනකොට මහ විශාල වර්ෂාවල් ඊළඟට ගම් වතුර නායෑමේ අනතුරු මිනිස්සුන්ට විපත් මොකක් හරි කරදරයක් එනවා. එක්ක තව පැත්තකින් නායනවා. ලෝකේ තව රටවල් එක්ක ගිනි කඳු වලින් පීඩා විඳිනවා. සමහර රටවල් ලැබු ගිනි වලින් පීඩා විඳිනවා. තව පැත්තකින් භූමිකම්පාවල් එනවා. සුලිසුලං කුණාටු වෙනවා. එක්ක මොහොදු කොට ගැලීම් එනවා. මේ වගේ විපත් දවසින් දවස බුදුහාඳුර පෙන්නනවා බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කිපෙනවා කියනවා. ඒ සතර මහා ධාතු කිපීම නිසා අනාගතේ විශාල වශයෙන් මිනිස්සු 100,000 ගණන් ලක්ෂ ගණන් මිය යනවා කියලා මහා සාල සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ මහා සාල සූත්‍රය දිහා ගත්තාම මේක තියෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ එදා ජීවත් වෙච්ච බමුණෙක් මහා සාල කියන්නේ මේ බමුණගේ නම. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අහලා තියෙනවා මෙහෙම කතාවක්. ඒ තමයි අතීතේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලාට මීට වඩා බොහෝ දීර්ඝායුෂ තිබුණා කියලා මම අහලා තියෙනවා. ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුත් බොහෝ දීර්ඝායුෂ වින්දා කියලා මම අහලා තියෙනවා. ස්වාමීනි ඒක ඇත්තද කියලා අහනවා. ඊළඟට අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනාගතේ එන්න මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා පිරිහිලාම යනවා කියලා මේ මිනිස්සු අතර කතාවක් තියෙනවා. මම මේ අහලා තියෙන දේවල් ඇත්තද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල ඔබ අහලා තියෙන දේවල් වල සත්‍යක් තියෙනවා. අතීත මීට වඩා බොහෝ දීර්ඝ ආයුෂ ඇති පෙර බුදුරුන්ට අපේ බුදුහාමුදුරන්ට වඩා ආයුෂ වැඩි. පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා මිනිස්සුන්ගේ ආයුෂ දීර්ඝ කාලවල පහළ වුණේ. ඒ කාලේ මිනිස්සුන්ටත් ආයුෂ වැඩි. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලෙක එදා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ක්. එවැනි කාලෙක බුදුරජාණන් වහන්සේ පහළ වුණා. අනාගතයේ මිනිස්සුන්ගේ ආයුෂ තවත් පල්ලෙහාට පිරිහිලා 100නුත් පහළට පිරිහිලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට ලං වෙගෙන එනවා. මේ දේශනාවේ මහා සාල බමුණට අපේ බුදුරජාණන් වහන්සේ විපත් තුනක් පෙන්නනවා. මහා සාල අනාගතයේ ලෝකෙ මිනිස්සුන්ට විශාල විපත් තුනක් තියෙනවා කියලා. ඒ විපත් තුනටම හේතු තුනක් බලවත් වෙනවා. ඒ තමයි අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය. මෙන්න මේ අකුසල් තුන අනාගතයේ ලෝකෙ බලවත් වෙනකොට මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු විශාල විපත් තුනකට ලක් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට විස්තර කරනවා. අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි නිසා මිනිස්සු එන්න රාගයෙන් විකෘති වෙලා කෙලෙස් වලින් සත්තු වගේ විකෘති වෙනවා කිය. විෂම ලෝභය හොරකම් වංචාවල් දූෂණ එකිනෙකාව පාවා දෙන ඒවා ලෝභකම් මේවා ඉහවහ යනවා. එතකොට මිනිස්සුගේ ගුණධර්ම නැති වෙනවා. ඊළඟට මිත්‍යා ධර්මය මිත්‍යාව ලෝකේ බලවත් වෙනවා. විකෘති ඇදහිලි විකෘති විශ්වාස මිනිස්සු රවට්ටන ඒවා අන්දන ඒවා ධර්මයේ නාමෙන් එක එක විකෘති ලෝකේ බලවත් වෙනවා. මෙහෙම වෙනකොට පොළොවාසී දෙවියන් කලකිරිලා මිනිස්යන්ගෙන් ඈත් වෙනවා කියන. ඔන්න දෙවියන්ගේ රැකවන්නේ මිනිස්සුන්ට අහිමි වෙන්නේ අද නෙමෙයි. මීට අවුරුදු ගානකට පෙර ඉඳන් අහිමි වුණේ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 මට්ටම වෙනකොට මේ මනුස්ස ලෝකයේ අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ බලවත් වෙන්න එතන ඉඳන් දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමි වෙවි යනවා. දෙවියන් මිනිස්යන්ගෙන් ඈත් වෙනවා කියන.
දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනකොට බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලව දක්වාම දෙවිවරු අතර මිනිස්යන්ගේ අකුසල් පව්කම් ගැන විශාල අප්‍රසාදයක් පැතිරිලා යනවා. දෙවියන් කම්පා වෙනවා, දෙවියන් කලකිරෙනවා. ඒ කලකිරීම කම්පා වීම තුළ මේ පව්කාර මිනිස්සුන්ට අපි උදව් කරන්නේ නැහැ කියලා කෙලෙස් සහිත දෙවිවරු අහක බලනවා. මතක තියාගන්න, දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. ඒ අතර මාර්ගඵලලාභී දෙවිවරුත් ඉන්නවා. ඒ අය සෝවාන් වුණත් කෙලෙස් සහිතයි. සකදාගාමී වුණත් තව කෙලෙස් ටිකක් හරි තියෙනවා. අනාගාමී වෙච්චයි සුද්ධාවාස බඹල උපදින. ඒ අය කෙලෙස් ප්‍රහාණය වෙච්ච තැන එහෙම පිරිනිවන් පානවා. අනාගාමී වෙච්ච සුද්ධාවාස බඹලව ඉන්න ඒ බ්‍රහ්ම දේවතාවරු එහෙම පිරිනිවන් පානවා මිසක් ආයි පහළට එන්නේ. එතකොට මේ කෙලෙස් සහිත දෙවිවරු ඒ අයට දිව්‍ය හැකියාව, බලය, තේජස මේ මොනවා තිබුණත් මිනිස්යාගේ අකුසල් පව්කම් අධර්මිෂ්ඨකම් දැකලා කලකිරිලා මිනිස්සුන්ට උදව් නොකර දෙවියන් අහක බලනවා කියලා සඳහන් වෙනවා. ඒ හේතු කරගෙන ස්වභාවික විපත් බලවත් වෙන හැටි බුදුහාඳුර මේ විදිහට පෙන්නන. පින්වතුනි, ඔබ විශ්වාස කරත් නැතත් අපිට අපි විද්‍යාත්මකව මේ ලෝකෙ දිහා හැම දෙයක්ම ගලප ගන්න බැරුවට ධර්මයේ මේ විදිහට සඳහන් වෙනවා. ධර්මයේ තියෙන වලාහක සංයුක්තය කියලා දේශනා පෙළක්. ඒකේ සඳහන් වෙනවා ස්වභාවිකව ඇතිවන දේවල් වලට බලපෑම් කරන්න පුළුවන් 이르දි බල සම්පන්න දේවතා කොට්ටාස කීපයක් ගැන සඳහන් වෙනවා. මේක ඔබ හොඳට තේරුම් ගන්න. අපි දන්නවා වැස්ස වහිනවා. මේ දෙවියන් නිසා වහිනව නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. මේ දෙවියන් වස්සනවවත් දෙවියන් නිසා වහිනව නෙමෙයි. මේක ස්වභාවික සංසිද්ධියක්. වැසි චක්‍රය කියලා එකක් ඔබ අහලා ඇති, ඉගෙනගෙන ඇති. වැස්ස ඇතිවන හැටි. එතකොට මේක විද්‍යානුකූලව ඊළඟට ඒ කාලගුණ විද්‍යාඥයන් මේක ලස්සනට විස්තර කරනවා. වැස්ස ඇතිවෙන හැටි. හැබැයි මේ ස්වභාවිකව ඇතිවෙන වැස්සට 이르දියෙන් බලපෑම් කරන්න පුළුවන් දේවතාවරු කොටසක් දිව්‍ය ලෝකවල ඉන්නවා. ඒ අයට ධර්මයේ කියන්නේ වැස්ස වලාහක දෙවිවරු. ඒ අයට පුළුවන්. හැබැයි මේ දෙවියන් මිනිස්යාගේ යහපතට වැස්සට බලපෑම් කරන්නේ මිනිස්සු ගුණධර්ම රකින්න තාක්කල් විතරයි කියන. මිනිස්සු අකුසල් කරනකොට, පව්කම් කරනකොට, මනුස්ස ලෝකේ අධර්මිෂ්ඨකම් බලවත් වෙනකොට ඒ දෙවියන් තමන්ගේ පාඩුවේ අහක බලාගෙන ඉන්නවා. කොච්චර වැහැලා විනාශ වෙලා ගියත් වැස්සවලාහක දෙවියන් පව්කාර අධර්මිෂ්ඨ ලෝකයාට, මිනිස්යන්ට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ. ඒ දෙවියන්ගේ පාඩුවේ දෙවියන් අහක බලාගෙන ඉන්නේ. මොනතරම් නියඟ දුර්භික්ෂ ඇති වෙලා වැස්ස නැතුව මොනතරම් විනාශ සිදුවේගෙන ගියත් ලෝකේ වැස්සවලාහක දෙවියන් තමන්ගේ 이르දි බලයෙන් මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට පිහිට වෙන්නේ නැහැ. ඇයි? මනුස්ස ලෝකේ අධර්මිෂ්ඨකම් පව්කම් දකිද්දී දෙවියන් අහක බලනවා. ඒ නිසා ස්වභාවිකව වහින වැස්ස ඒ විදිහටම වහිනවා. වැහැලා විනාශයක් වෙන්න තියෙනවා නම් ඒක ඒ විදිහටම වෙනවා. ස්වභාවිකව ඇතිවෙන විශාල නියඟ දුර්භික්ෂ ඒ විදිහටම වෙනවා. ඒ කියන්නේ දෙවියන් ස්වභාව ධර්මයේ මිනිස්යාගේ යහපතට පාලනය කරන එක විතරක් නැති වෙනවා. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා, ඔබ දන්නවා සුලං හමනවා. මේ ලෝකේ සුලං හමන හැටි ඕනම කෙනෙක් යම් කිසි මේ ක්‍රමයේ ගැන අධ්‍යයනය කරපු කෙනෙකුට, කාලගුණ විද්‍යාඥයෙක් වුණා කියයි අඩු පීඩනයක් තියෙන තැනට වැඩි පීඩනයක් තියෙන තැනින් හුලං හමන්නේ මෙහෙමයි කියලා. හැබැයි ඒ ස්වභාවිකව හමන හුලඟට ඒකේ වේගය පාලනය කරන්න පුළුවන්, දිශාව වෙනස් කරන්න පුළුවන් 이르දි බල සම්පන්න දේවතා කොටසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ අයට ධර්මයේ කියන්නේ වාත වලාහක දේවතාවරු කියලා. ඒ දෙවියන්ට 이르දි බලයෙන් සුළඟේ දිශාව පාලනය කරන්න පුළුවන් කියලා. සුළඟේ වේගය පාලනය කරන්න පුළුවන්. ඒ අවශ්‍ය නම් විතරයි. හැබැයි මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට, පව්කම් කරනකොට, අකුසල් බලවත් වෙනකොට, අර අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ බලවත් වෙනකොට සුළඟ වේගයට බලපෑම් කරන්න පුළුවන් දෙවිවරු පවා අහක බලාගෙන ඉන්නවා. වෙන්න යන විනාශය ඒ විදිහටම වෙනවා. සුලි සුළඟක්, විශාල කුණාටුවක්, ව්‍යසනයක් වෙලා මිනිස්සුන්ට මොනතරම් හානි විපත් ආවත් ඒ වාත වලාහක දෙවියන් ස්වභාවිකව වෙන දේ ඒ විදිහට වෙන්න ඇරලා අහක බලාගෙන ඉන්න. ඒකට බලපෑම් කරන්නේ.
ඇයි මනුස්ස ලෝකේ අධර්මිෂ්ඨකම් ගැන කලකිරිලා. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නනවා මේ පරිසරයේ සීතල උණුසුම ස්වභාවික දේවල්. සීතල ඇති වෙන එක මේ ඍතු විපර්යාසත් එක්ක උණුසුම ඇති වෙන ඒවා ස්වභාවික දේවල්. හැබැයි 이르දි බල සම්පන්න දේවතා කොටස් ගැන සඳහන් වෙනවා සීත වලාහක දෙවිවරු, උන්හ වලාහක දෙවිවරු කියලා. ඒ දෙවියන්ගේ 이르දි බලයෙන් පරිසරයේ සීතල උණුසුම අඩු කරන්න, වැඩි කරන්න, ඕනම විදිහකට වෙනස් කරන්න පුළුවන් 이르දි බලයක් තියෙනවා. හැබැයි මේ දෙවියන් මිනිස්යන්ගේ යහපතට උදව් කරන්නේ මිනිස්සු ගුණධර්ම රකින්න කාලවල විතරයි කියන. එහෙමනම් අපිට පේනවා මේ ස්වභාව ධර්මයේට වැස්ස, සුළඟ, සීතල උණුසුම වේවා ස්වභාවික වෙන දේවල් පාලනය කළ හැකි දෙවිවරු පවා මිනිස්සු අධර්මිෂ්ඨකම් කරනකොට, පව්කම් කරනකොට, අකුසල් බලවත් වෙනකොට දෙවියන් අහක බලන. ඒක වෙන්නේ මේ වගේ. දැන් ඔබ හිතන්න දෙවියන් කියන්නේ කාම ලෝකයේම පිරිසක්. මනුස්ස ලෝකයේ අයිතිත් කාම ලෝක වලටමයි. දිව්‍ය ලෝක අයිතිත් පංචකාමයන්ගෙන් යුක්ත කාම ලෝක. බොහෝ සැප සම්පත් පින්දට කාම ලෝකෙමයි දෙවියන්ට දිව්‍ය තලවල තියෙන්නේ. එතකොට කෙලෙස් සහිතයි දෙවිවරු. දජග්ග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා දෙවියන්ටත් භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. ඒ දෙවියන්ටත් කෙලෙස් තියෙනවා. බිය තැති ගැනීම ඇති වෙනවා. කලකිරීම, දුක් දුම්නස් දෙවියන් තුලත් ඇති වෙනවා. එතකොට ඔබ හිතන්න මිනිස්යන් ගැන. දැන් ඔබ මිනිස්සුන්ට උදව් කරනවා. දැන් සමහර අය අනේ පව් අපි උදව් කරන්න ඕනේ, අපි මේ මිනිස්සුන්ට පිහිට වෙන්න ඕනේ, අපි මේ කරන්න ඕනේ, පුළුවන්කම තියෙනවා නම් අනිවාර්යෙන් දන් දෙන්න ඕනේ. එහෙම හිතන හොඳයි. එහෙම හිතලා බොහෝ පින්කම් කරන, දන් දෙන, පින්කම් කරන මහා පුණ්‍යවන්තයෝ ලෝකේ ඉන්නවා. හැබැයි එහෙම පින් කර කර යන අයටම සමහර කාලවල ඔබ දන් දීපු පුද්ගලයෝ සමහරලාට ඔබ පින්කම් කරලා අපි හිත මිනිස්සු එකතු කරලා ඔන්න දානයක් දෙනවා. හැබැයි ඔබට පස්සේ ආරංචි වෙනවා මෙතන මේ දාන දීපු තැන වෙච්ච වංචාවල්, දූෂණ, හොරකම්, එක්ක ඒ කාසේ කසිපු පෙරලා, ඒ කාසේ මොනවා හරි තව විකෘති, අකුසල්, පව්කාරකම්, දුරාචාර තිබිලා ඔබ දැනගන්නවා. සමහරලාට ඔබ දෙන්න හදනකොට ඔබට හිතෙනවා මේ වගේ මිනිස්සුන්ට අපි මොකටද උදව් කරේ? මේ වගේ පව්කාරයන්ට අපි මොකටද උදව් කරන්නේ? ඔබ බලන්න සමහරලාට හිඟන්නේකට යමක් දෙන්න ගියත් තව කෙනෙක් පැනලා කියනවා දෙන්නි පව්ක හොරෙක්, දෙන්නි පව්ක බේබද්දේ, ඔය පව් ඕම් මේ ඔය සල්ලි අරගෙන ගිහිලා කරන්නේ දුරාචාර, දෙන්න එපා කියන. එතකොට ඒක තමයි කෙලෙස් සහිත හිතේ ස්වභාවය. කෙනෙක් යමක් දෙන්න ගියත් එයාගේ ගුණධර්ම දිහා බලනවා. ඒ කෙනා දුස්සීල කෙනෙක් නම්, දුරාචාර කෙනෙක් නම්, අකුසලයේ දෙන කෙනෙක් නම් මිනිස්සු ඒවා දැනගත්තාම කලකිරෙනවා. මේ වගේ උන්ටද අපි උදව් කරේ කියලා. එතකොට ඒ වගේ තමයි දෙවිවරු. දෙවියන්ට හොඳටම මිනිස්යන්ගේ යථා ස්වභාවය පේනවා. කොච්චර හැංගි හොරා මොන විදිහට ජීවත් වුණත්, ලෝකෙට මොන විදිහට සුදු ඇඳගෙන hina වීගෙන හිටියත් කෙනෙක්ගේ හිතේ ඇත්ත ස්වභාවය ඒ විදිහටම දෙවියන් දකිනවා, දෙවියන් හිත දකිනවා. මිනිස්යන් කාට හොරෙන් මොන වගේ අකුසල් කරත්, මොන විදිහට කොහෙන් නීතියෙන් නෙමෙයි මොන ක්‍රමයකට බේරිලා ලෝකෙම අඳගෙන ඉන්න උත්සාහ කරත් දෙවියන් මේ සියල්ල දකිනවා. එතකොට එහෙම දකින්නකොට ඇතිවන කලකිරීම තුළ මෙවැනි පව්කාරයන්ට, දුරාචාරයේ දෙන දුස්සීලයන්ට අපි උදව් කරන්නේ නැහැ කියලා දෙවියන් අහක බලන. ඒ දෙවියන්ගේ අහක බැලීම තුළ, දෙවියන්ගේ රැකවරණයේ මනුලොවට අහිමි වීම තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහා සාල අනාගතයේ විශාල ස්වභාවික විපත් ඇති වෙනවා ලෝකෙ. වැහැලා වැස්සෙන් විශාල විනාශ වෙනවා. සමහර රටවල් නියඟෙන් වැස්සක් නැතුව, වැහි බිඳුවක් නැතුව විශාල නියඟ දුර්භික්ෂ ඇවිල්ලා මිනිස්සු පීඩා විඳිනවා. සමහර රටවල් භූමි කම්පා වලින් පීඩා විඳිනවා. සුලිසුලං කුණාටු වලින් මුහුදු ගොඩ ගැලීම්. එතකොට මේ වගේ එන්න ස්වභාවික විපත් වැඩි වෙලා 100,000 ගණන්, ලක්ෂ ගණන් මිනිස්සු අනාගතේ මිය යනවා කියලා මේ මහා සාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඔය එකක්. ඊළඟට දෙවනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා සාල අනාගතයේ මිනිස්සු කෙලෙස් වලින් බලවත් වෙලා අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ තුලම මිනිස්සු ද්වේෂයෙන්, වෛරයෙන් හැම වෙලාවෙම එකිනෙකා බෙදෙනවා කියන. ආගම් අනුව බෙදෙනවා. ඒ ආගනුත් තව 2ට 3ට 4ට කෑලි කැඩි බෙදෙනවා.
ඒ බෙදිලා නිකන් ඉන්නේ අපේ මතේ හරි කියලා තමන්ගේ මතේ ඉෂ්ට කරගන්න ආයුධ හොයාගන්න ආයුධ හදාගන්න. දැන් බලන්න ලෝකේ එකම ආගම් දෙපැත්තට බෙදිලා මරාගන්න නැද්ද කියලා ලෝකෙ දිහා බලන්න. එකම ආගමික කණ්ඩායම් එක එක ස්වරූපෙට තමන්ගේම ආගමේ අය මරනවා. ආගමේ නාමයෙන් මිනිස්සු මරාගන්න. රටවල් දේශ සීමාව වෙන් කරගෙන මේ අපේ කොටස කියලා මිනිස්සු ආයුධ තනාගෙන මරාගන්න. ඊළඟට මතවාද අනුව එකිනෙකා බෙදිලා මරා ගන්නවා. ගම් නගර අනුව මිනිස්සු කණ්ඩායම් හැදිලා ආයුධ හදාගෙන මරා ගන්නවා කියලා. අනාගතේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙන්න ලෝකේ යුද්ධ විපත් ව්‍යසන වැඩි වෙලා 100,000 ගණන් ලක්ෂ ගණන් ලෝකෙ මරා ගන්නවා කියලා. දැන් ඔබ බලන්න ලෝකෙ දිහා ඔබ අහලා ඇති පළවෙනි ලෝක යුද්ධය ගැන. දෙවනි ලෝක යුද්ධ ගැනත් අහලා ඇති. හැබැයි ඒ ලෝක යුද්ධවලදී මේ ලෝකෙ කී ලක්ෂයක් මිනිස්සු මිය ගියාද? මොනතරම් රටවල් මේවට පැටලිලා ගියාද? එක පරමාණු බෝම්බකින් ලක්ෂ ගණන් මරන්න පුළුවන් හැකියාව එදා තිබුණා. අද වෙනකොට ඔබ හිතන්න අද ලෝකේ මේ දියුණුව කියන තාක්ෂණي යොදාගත්තේ බොහෝ රටවල්. සමහර රටවල් මේ වසංගතය දුරු කරන්න ඊළඟට මේ කන්න බොන්න නැති මිනිස්සුන්ට ඒ මිනිස්යන් වෙනුවෙන් මේකට බෙහෙතක් හොයාගන්න මේ වසංගතයට මුදලක් වෙන් කරනවට වඩා වැඩිම මුදලක් වෙන් කරන්නේ අවිආයුධ වෙනුවෙන් යුද්ධ වෙනුවෙන්. ඉකොනිස්ටික අත්හදා බැලීම වෙනුවෙන් ලෝකෙ වැඩිම මුදලක් වෙන් කරන්නේ. අද වෙනකොට ලෝකේ බලවත් රටවල් අයිති කරගෙන තියෙන න්‍යාස්ටික අවිආයුධ දිහා බලද්දී මේ මුළු ලෝකෙම පුංචි වෙලාවක් තුල විනාශ කළ දාන්න තරම් කෝටි ගාණක් මිනිස්සුන්ව මරලා දාන්න තරම් දරුණුම ආයුධ අද එකතු කරගෙන ඒ නිසා මේ කෙලෙස් සහිත ලෝකේ අපි දන්නේ නැහැ මොන විදිහට පැටලිලා යයිද. ලෝක නායකයෙක් හැටියට මොලේ නැති විකෘති මිනිස්සෙක් පත් වුණොත් ඒ මිනිස්යාගේ එක වචනයක් එක විකෘති ක්‍රියාවක් එක ද්වේෂ සහගත සිතුවිල්ලක් ලෝක යුද්ධයක් ඇති වෙන්න ඇති. ඒ නිසා අපි දන්නේ නැහැ කොච්චර අනාගතේ මොන වගේ විපත් වෙයිද, කොයිතරම් මිනිස්සු මැරෙයිද, එක්ක යුද්ධ ඇති වෙයිද, තියෙනේ අඩු වෙයිද. ඒ නිසා මේ ස්වභාවය දිහා ගනිද්දී අපි ඉන්නේ භයානක ලෝකයක. බුදුරජාණන් වහන්සේ මහා සාල බමුණට පෙන්වන මහා සාල අනාගත ලෝකයේ යුද්ධ නිසා 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මිය යනවා කියලා. එතකොට ස්වභාවික විපත් වැඩි වෙලා මිනිස්සු මැරෙනවා, යුද්ධ නිසා මිනිස්සු මිය යනවා. තවත් විපතක් මහා සාල බමුණට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. හැබැයි අද අපිට ඒක හොයාගන්න බැරි එකක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පළවෙනි කාරණේ වගේම මිනිස්සු අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා ධර්මයෙන් බලවත් වෙනකොට දෙවියන් මිනිස්යන් ගැන කලකිරිලා මිනිස්යන්ට උදව් නොකර මිනිස්යන්ගෙන් ඉවත් වෙනවා. මිනිස්සුන්ට උදව් නොකර දෙවියන් ඈත් වෙනවා. දෙවියන් අහක බලනවා. එතකොට සැඩ යක්ෂයන්, අමනුෂ්‍යයන් දෙවි අර මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. මේක තියෙන අංගුත්තර නිකායේ මහා සාල සූත්‍රය. ඒකේ තේරුම තමයි දෙවියන්ගේ රැකවරණය අහිමි වෙච්ච තැන දරුණු අමනුෂ්‍යයන්, ප්‍රේතයන්, යක්ෂයන් මලකුණු ආහාර කරගන්න ඊළඟට ද්වේෂය අනුභව කරන යක්කු ගැන සඳහන් වෙනවා. ඒ කියන්නේ ද්වේෂය තුල ඒක දැන් දේශය අනුභව කරනවා කියවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කෑමක් කනවා වගේ කියලා. එහෙම දෙයක් නෙමෙයි. දැන් බලන්න සමහරුන්ට තරහ ආවට පස්සේ කන්න බොන්නත් මතක නැහැනේ. ඒකම ඇති. තරහකාරය ගැනම හිත දවසම පුපුර හිතෙන් බැන කන්නේ බොන්නේ නැතුව ඉඳී ඒක Tamanට සතුටක්. බඩත් පිරෙනවා. අන්න ඒ වගේ ඒ ද්වේෂයම උපාදාන කරගෙන ඒක අනුභව කරගෙන ඉන්න යක්ෂයෝ ඉන්නවා කියලා. එවැනි අමනුෂ්‍යයන් අර ද්වේෂයෙන් ඉන්න මිනිස්සු අතරට ලං වෙනවා. දෙවියන් ඈත් වෙන තැන මනුස්ස ලෝකේ දරුණු අමනුෂ්‍යයන්, යක්ෂයන් අරක් ගන්න. ගම් නගර නියංගන් ජනපද අනාගතේ දෙවියන්ගෙන් ඈත් වෙලා අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පත් වෙනවා කියලා සඳහන් වෙනවා. ඔබ අහලා ඇති විශාලා මහනුවර රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුස්ස බිය මේ තුන් බිය මේදා ඇති වුණා. ඒ නිසා අද වෙනකොට අපිට පේනවා එදා දඹදිව එක නගරයක් විතරයි විශාලා මහනුවර කියන්නේ 12 මහා ජනපද අතර ලිච්ඡවි රාජධානිය අග නගරේ.
එතකොට දඹදිව සොළොස් මහා ජනපදවල ප්‍රබලම එක රාජ්‍යයක අගනගරයකට තමයි මේ ප්‍රශ්නේ ආවේ. අද වෙනකොට මේ තියෙන වසංගතය බලන්න එක රටකින් චීනයේ කොහේ හරි එක නගරයකින් පටන් ගත්ත දේ අද මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා ලෝකෙ කොච්චර ප්‍රබල බලවත් රටවල් අද අන්ත අසරණ භාවයට පත් වුණාද? එක තැනකින් පටන් ගත්ත දේ මුළු ලෝකෙටම පැතිරිලා යන්න ටික කාලයයි ගත වුණේ. ඒ නිසා එන්න මේ විපත් වැඩි වෙනවා. අනාගතේ තව එක එක ස්වරූපෙන් වසංගත රෝග, මේ වසංගත රෝගයට වඩා තව භයානක දරුණු රෝග බලවත් වෙන්න පුළුවන්. දැන් ඔබම හිතන්න මීට මාස කීපයකට පෙර ඔය කොරෝනා ගැන ඔබ අහන්න කලින්, මීට මාස 5-6කට කලින් ඔබට කවුරු හරි කිව්වා නම් අනාගතේ මෙන්න මේ වගේ වසංගතයක් එනවා, මේ තරම් වේගයෙන් මේක පැතිරෙනවා, ඔය ලෝකෙ දියුණු රටවල් ඔක්කොම ගුවන් ගමන් නවත්තලා ලෝකේ මේ වගේ ලංකාවෙත් අනාගතේ මාස 2ක් විතර ඇඳිරි නීතිය දාලා රටවල් වල මෙහෙම ඉන්න වෙනවා. ගෙවල් වලට වෙලා එලි බහින්න බැරු. මේක පැතිරෙන්නේ මේ විදිහට හුස්මෙන් පැතිරිලා යනවා. ඇඟිලි වලින් මෙහෙම පැතිරෙනවා. ඒ නිසා හැම වෙලෙම අත හොදන්න ඕනේ. ඕවා ඒ කාලේ මීට මාස 5-6කට කලින් කිව්වා නම් කියන කෙනා පිස්සෙක් කියලා හිතන්න. ඔහොමත් ලෙඩ එනවද? ඔහොමත් පැතිරෙනවද? ඔහොම කොහොමද ලෙඩ පැතිරෙන්නේ? ඕවා මොන බොරුද? අද මේ විද්‍යාව දියුණුයි, තාක්ෂණයේ දියුණුයි, මේ පිස්සු කියලා හිතන්න. බලන්න හිතා ගන්නවත් බැරි, හිතපුවත් නැති දෙයක් අද මේ වෙනකොට ලෝකෙම අසරණ කරා. ඇහැට පේන්නේ නැති මේ පැතිරිලා යන මේ නොපෙනෙන මේ වෛරසය මුළු ලෝකෙම අද බලවත් රටවල්, මේ තාක්ෂණයේ විද්‍යාව දියුණුම ලෝකේ රටවල් අඟහරුට ගිහිල්ලා ලෝකේ හඳේ අඟහරුගේ ජනාවාස පිහිටවන්න හිටපු රටවල් මේ අද අන්ත අසරණ භාවයට පත් වෙලා ගෙයින් එළියට බැහැ ගන්න බැරුව ගෙවල් ඇතුලේ කොටු වෙලා හැංගිලා ඉන්න මිනිස්සු. ඒ නිසා අද මේ මට්ටමට මිනිස්සුන්ගේ ස්වභාවය අසරණ භාවයට පත් වෙනවා. පින්වතුනි, මේ හැම දෙයක් තුලම පේන්නේ අපි ජීවත් වෙන ලෝකේ යථා ස්වභාවය. ඒ නිසා ඔබට මේ දේශනාව පුරාම මම පෙන්නලා දුන්නේ මේ ලෝකයේ තියෙන අස්ථීර ස්වභාවය, භයානක ස්වභාවය. අපි සැපයි, සුභයි, ආත්මයි, නිට්ටයයි කියලා අල්ලගන්න හදන ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය, මේ ලෝකයේ තියෙන දුක් සහගත ස්වභාවය, මේ ලෝකයේ තියෙන අනාත්ම ස්වභාවය, මේ ලෝකයේ තියෙන භයංකාර ස්වභාවයයි ඔබට මේ පෙන්නලා දුන්නා. ඒ නිසා මේ කියපු දේ යම් මට්ටමින් හරි ඔබට තේරෙනවා නම්, සසර බය දකින්නවා නම්, බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරා, මහණෙනි, මේ භයානක සංසාර ගමනේ මේ බය දකින්න කෙනා තාම අපිට තේරෙන්නේ, දැන් අපිට මේ දැක්කේ මේ දේශනාවෙන් ඔබට මේ පැහැදිලි කරලා දුන්නේ අපි මේ ජීවත් වෙන ලෝකේ, මනුස්ස ලෝකේ අපිට පේන්න තියෙන වේගෙන යන විනාශය. හැබැයි අපාය බය, සතර අපාය, අපි කවුරු සතර අපාය මහගෙදර කරගත්ත පිරිසක් බැරි වෙලාවත් නිරේකට වැටුණා. තිරිසං අපායකට, අසුර ලෝකයකට, പ്രേත අපායකට වැටුනොත් ඒවැ සත්‍යයන් විඳින දුක ඒව ගැන නෙමෙයි මේ. එතකොට මේ හැම දෙයක් ගැනම යමෙකුට සංසාර බයක් තේරෙනවා නම්, දකින්නවා නම්, බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරා, මහණෙනි, මේ ලෝකෙ මිනිස්සු මේ සසර ගමනේ බිය දන්නවා නම් මේ භයානකකම හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ අප්‍රමාදීව මොන වැඩ තිබුණත් ධර්මයේ දියුණු කරගන්න, ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙනවා කිය. ඒ නිසා අපිට ගොඩක් වැඩ තියෙනවා, පවුල් වල වැඩ තියෙනවා, රස්සාවල වැඩ තියෙනවා, අපිට යුතුයකම් තියෙනවා. එතකොට මේවා අපි කරන්න ඕන යුතුයකම් හැටියට කළ යුතු වැඩ තියෙනවා. හැබැයි මේ සියල්ලත් එක්ක ඔබ හිතන්න, ඔබ ඉන්නේ භයානක තැනක. ඔබ දැන් මැරෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේ වෙනකොට මොන වගේ ලෙඩක් ඔබ තුල තියෙනවද. තව සුළු මොහොතකින් අද නිදාගත්තට හිත ඇහැරෙයිද කියලා අපේ ජීවිතේ විශ්වාස නැහැ. එවැනි අනිත්‍ය වූ ජීවිතයක් එක්ක අපි ඉන්නේ. මහා පාරේ ඇවිදගෙන යද්දි ඉස්සරහිනුත් මරණේ, පිටිපස්සෙනුත් මරණේ. ඉස්සරහින් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්, පිටිපස්සෙන් ඇවිල්ලා හප්පගෙන යන්නත් පුළුවන්. ඒ නිසා එවැනි අස්තීර ජීවිතයක් තුල අර යුතුයකම්, වගකීම්, ඒ හැම දෙයක්ම එක්ක ඔබ ගැන ඔබ හිතන්න.
මන් දැන් මැරුණොත් කොහේ යයිද කියලා තමන්ගෙන් අහන්න. එහෙම අහන කෙනා නිතර තමන්ගෙන් ওই ප්‍රශ්නේ අහන කෙනා හුස්ම ටික යන්න කලින් කොහොම හරි ධර්මයේ දියුණු කරගන්නවා කියලා වීරිය වඩන. කරුණු 5ක් වඩන්න. මෙන්න මේ කරුණු 5ක් කෙටියෙන් හරි මතක තියාගන්න. ඔබට මේ භයානක සසර ගමනින් මිදෙන්න නම් ඔබ අප්‍රමාදීව සද්ධාව දියුණු කරගන්න. තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගන්න. පුළුවන් විදිහට සමහර බැරිම දේවල් හොය ඉන්න එපා. දැන් මේ වෙලාවේ අනේ අපිට පන්සලකට යන්න බැරි වුණා. පහුගිය මාස දෙකේ පින්කමක් කරගන්න බැරි වුණා. ඉස්සර මෙහෙම දම් පින්කම් කරා. වෙසක් එකටවත් බණහන්න බැරි වුණා. පොසොන් එකටත් පුළුවන් වෙයිද? එතකොට මේ වගේ ප්‍රශ්න නෙමෙයි. පුළුවන් විදිහට ඉන්නේ කොතනද? ඉන්න තැන ඉඳන් බුදුන් අදින්න. රුවන්වැලි සෑයට යන්න බැරි වුණා නම් ගෙදර ඉඳන් හරි මේ පැත්ත හැරිලා සිහි කරලා හිතෙන් මවාගෙන හරි බුදුගුණ සිහි කරලා බුදුන් අදින්න. ඉන්න තැන ඉඳන් බුදුගුණ සිහි කරලා තුනුරුවන් ගුණ නිතර සිහි කරගෙන හිත සද්ධාවෙන් රැකගන්න. පුළුවන් විදිහට සීල් ගන්න. පොයට සීල් ගන්න යන්න බැරි වුණා කියන එක නෙවෙයි. ගෙදර ඉඳන් හරි සීල් සමාදන් වෙන්න. නිති පන්සිල් රකින්න. පොයකට උපෝසතයක් රකින්න සූදානම් වෙන්න මහන්සි වෙන්න. ගෙදර ඉඳන් හරි සීල් ගන්න. ඊළඟට දවසකට එක බණක් හරි අහන්න. මේ මාධ්‍යවල ගුවන් විදුලි වල දැන් ඕන තරම් බණ තියෙනවා. මේ අන්තර්ජාලයේ බණ පොත්ද කැසට්ද ගෙවල් වල කොච්චර ඇද්ද බණ පොත්. බණ පොතක් කියවන්න. ධර්මයට ආස කරන්න. දහම් පිපාසයක් ඇති කරගන්න. ඊළඟට ඔබේ ශක්ති පමණින් දම් පින්කම් කරන්න. ලොකු දෙයක් කරන්න බැරි වුණා සතෙකුට හරි දවසේ කෑම ටිකක් දෙන්න. අසරණ සතෙකුට කුසගින්න නිවන්න පුළුවන් නම් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කිය. ඒ නිසා පින්වතුනි පුළුවන් විදිහට සතෙකුට හරි කුසගින්න නිවන්න කෑම ටිකක් දෙන්න. පුළුවන් තරම් පින්කම් කරගන්න. නැති බැරි කෙනෙකුට පිහිට වෙන්න, අසරණ කෙනෙකුට පිහිට වෙන්න. දැන් මේ ගම් වතුර විපත් මේවා එනකොට ඕන තරම් මිනිස්සු කවුරුත් අසරණයි. මේ විපත් වලින් හැමෝම අසරණයි. හැබැයි ඔබට පුළුවන් විදිහට තව කෙනෙකුට පිහිට වෙන්න උත්සාහයක් ගන්න. ඊළඟට ප්‍රඥාව දියුණු කරගන්න. ටික ටික හරි ධර්මයේ නුවණින් විමසන්න, භාවනාවකේ දෙන්න. අඩු ගානේ වාඩි වෙලා ඉන්නකොට නිදා ගන්නකම් හරි මේ අනිත්‍යයි කියලා ආයතන 6 පංච උපාදානස්කන්ධය ගැන තමා තුලින් ගැඹුරින් විමසලා බලන්න. ඔන්න ඔය කරුණු පහ මේවට කියන්නේ සීක බල. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ කරුණු පහ තමන් තුළ දවසින් දවස දියුණු කරගන්න, වර්ධනය කරගන්න මහන්සි ගන්න. ඉතින් ඔබ හැම දිනාටම ඔබේ ජීවිතය තුළ සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටමත් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලෙන් නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදේ රැකවරණේ සැලසේවා. හැම දිනාටම උතුම් ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.